උදරුවනේ අපි ගියවර පාඩම් මේකකවලදී කතා කරමින් හිටිය ව්‍යාපාර සංවිධාන පාඩම 4 වෙනි පාඩමට අදාළව මූලික සංකල්ප කියන කොටස. ව්‍යාපාර සංවිධාන සභාවේ මූලික සංකල්ප. අපි ඒකේ මූලික සංකල්ප කීපයක් කතා කරා. එකක් තමයි වගකීම. liability කියන එක. වගකීම ප්‍රභේදකව සීමා සහිත වගකීම, සීමා රහිත වගකීම. සහ වගකීමේ තියෙන ප්‍රයෝජනෙ. මතක ඇතිනේ? ඊළඟ වැදගත් සංකල්පයක් කතා කරා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ගැන. ව්‍යාපාර නාම ලියාපදිංචිය. ඒ කියන්නේ තනි පුද්ගල සහ උල් ව්‍යාපාරවල හිමිකරුවන්ගේ සම්පූර්ණ නම් වලින් බැහැරව පවත්වගෙන යන ව්‍යාජ නාමයක් නම් පළාත් සභාවල ව්‍යාපාර නාම ප්‍රඥප්ති මගින් ඒකාබද්ධ කළ 1918 අංක 6 දරන ව්‍යාපාර නාම පනත යටතේ අදාළ පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ හෝ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල ලියාපදිංචි කරන්න කියලා කිව්වා. ඊළඟට සංස්ථාපනය ඉන්කෝපරේෂන් සංස්ථාපනය නීතිගත කිරීම සංස්ථාගත කිරීම කියලා නම් තුනක් කිව්වා. ඒකෙදි කිව්වේ කිසියම් ව්‍යාපාර සංවිධානයකටම විශේෂිත වූ නතාවේනික වූ නීතියක විධිවිධාන යටතේ විශේෂිත රාජ්‍ය බලාධිකාරියක් ඇතුලේ ඒ ව්‍යාපාර සංවිධානය ලේඛනගත කර නීත්‍යානුකූලව පිළිහිවීම. සංවිධාන වර්ගයේ ලේඛනගත කර නීත්‍යානුකූලව පිළිහිවීම තමයි සංස්ථාපනය කියලා කිව්වේ. ඒතර සංස්ථාපනය කරන්නේ මොනවද? තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර වලට අදාළ නොවන ඒ දෙකට අයත් නැති සියලුම ව්‍යාපාර සංවිධාන සංස්ථාපනය කරනවා කියලා මතක තියාගත්තත් කමක් නැහැ. ඊළඟට අපි අද කතා කරන්න යන්නේ ඒ මූලික සංකල්ප යටතේම තවත් වැදගත් සංකල්පයක් නෛතික පුද්ගල භාවය. මේකටම කියනවා නීතිමය පුද්ගලිකත්වය කියලා. මොකද නීතිමය පුද්ගලිකත්වය. තවත් භාවිතා වෙනවා නෛතික පැවැත්ම. නෛතික පැවැත්ම. ලීගල් එන්ටිටි කියන එක. තවත් භාවිතා වෙනවා සංස්ථා පුද්ගලිකත්වය. සංස්ථා පුද්ගලිකත්වය. සංස්ථා පුද්ගලිකත්වය. ලීගල් කෝපරේට් පර්සනලිටි කියන එක. ලීගල් කෝපරේට් පර්සනලිටි. දරුවනේ මේ නම් හොඳට මතක තියාගන්න. මම මේ සංස්ථා පුද්ගලිකත්වය කියලා අන්ඩර්ලයින් කරතේ ඒක කියද්දි මට ක්ෂණිකව මතක් වුණා අවුරුදු ගානකට පෙර සිද්ධියක්. මම රජයේ පාසලක ඉගැන්වීමේ කටයුතු වල නියුක්ත වෙද්දී මගේ හොඳ සමීපතම ගෝලයෙක් හිටියා. හොඳ දක්ෂයෙක්, දක්ෂ කොල්ලෙක්. එයා පසු කාලීනව මම උගන්වපු ඉස්කෝලේම ගුරුපත්වීමක් ලැබලා එයා මේ වයිස් ප්‍රින්සිපල්ුත් වුණා. නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් වෙලා හිටියා. පස්සේ එයා ගුරු සේවයෙන් අයින් වෙලා ගියා, විදේශගත වුණා. මේ ගෝලයා ඉතින් මගේ මම ඒතර බෝඩි නවාතනක හිටියේ. මගේ නවාතනට ඇවිල්ලා පාඩම් අහ ගන්නවා. හරි උනන්දුයි. හැබැයි මෙයාගේ එකක් තියෙනවා. පන්ති උගන්වනකොට මෙයා ක්ෂණිකව ටක් ගාලා ගුරුවර උගන්වන දේ ඇබ්සෝබ් කරගන්නවා. හරිම අවධානයෙන් ඉන්නවා. ඇස් කන් නාස ඔක්කොගෙම අහගෙන ඉන්නවා. හැබැයි මිනිහට පළවෙනි සැරේම තේරෙනවා. සමහරට එහෙම තේරෙන්නේ නැහනේ. ගුරුවරයා දෙවනුව, තුන්වෙනුව සමහරට නිදසුන් සමග ගත්තම තේරෙන්නේ. මෙයාට තේරෙනවා. තේරෙනවද? මෙයාගේ ඊළඟ වරද මොකක්ද දන්නවද? ඒ තේරුම් ගත්ත ගමන් ළඟ ඉන්න එක්කෙනාට ඉන්න දෙන්නේ නැහැ ඉතින්. එක්ක කොනිටතර මොන හරි කරනවා. එක්ක කුචු කුචු ගාලා කියවනවා. තේරුණාද? ඉතින් මගෙන් බෙනුත් අහනවා. කොහොම හරි දැන් මම මේක ඒ කාලේ දෝ නිබන්ධන එහෙම කරම නැහැනේ දරුවෝනි මතකයිනේ. මුල්ම කාලේ මම කියන්නේ අවුරුදු 20කට එහා ඉස්කෝලේ කොහෙත්ම පාවිච්චි වෙන්නේ නැහැනේ. මම මේක උගන්වද්දි මම මේ නම් සාමාන්‍ය නම් දෙන ඔක්කොම ටික සංස්ථා පුද්ගලිකත්වයේ පැහැදිලිවම දුන්නා. හරිද? දැන් මේක ටික පඬිතයිනේ. පඬිත නිසා මෙයා ඔක්කොම අහගත්තේ නැහැ. නෛතික පුද්ගල භාවය තා මොකක්ද කියලා ලියන් තිබුණා. මම නෝට් එක බැලුවන් තිබුණා. මේක ලියාගෙන නැහැ. මෙයාගේ අවාසනාව ඒ අවුරුද්ද ඇහුවා ප්‍රශ්නයක අයන්නක් වශයෙන් සංස්ථා පුද්ගලිකත්වයෙන් අදහස් කරන්නේ කොහොමද? සංස්ථා පුද්ගලිකත්වයෙන් අදහස් කරන්නේ කොහොමද? මෙයා දන්නේ. දැන් මෙයා විභාගෙ ලියලා එදා සන්ධ්‍යා කාලේ දෙනවා අපේ නවාතනට. අපි නවාතන එල්ලා බලලා. ආස කොහොමද කියලා බොහොම සතුටින් ආයි දඟලලා ආවේ. ටිකක් දඟලනවා. හොඳ කොල්ලෙක්. එතකොට මේ පස්සේ මම කොහොමද නම කියලා මම කොහොමද කියලා වැඩේ. සර් මෙන්න දුන්නකො සුපර්බ් කිව්ව පේපර් එක. සර් කරපුව නිකම් ගැඩ ගාලා මතක් කරලා දුන්නා කිව්වා. කියලා තව ඉස්සර සර් පොඩි ප්‍රශ්නයක් උනා එක ප්‍රශ්නයක් මට අවුල් වුණා. මොකද්ද? සර් සංස්ථා පුද්ගලිකත්වය කියන්නේ මොකද්ද? මම කිව්වා මොකද ප්‍රශ්නේ? නෑ සර් ඒක කෙලිම ඍජු ප්‍රශ්නයක් ඇහුවනේ. මම ලිව්වද? නෑ නෑ සර් ඒක දන්නේ නෑනේ. මම ටොක්ක්ක් යන්න. මම කිව්වා ඇයි? මම එහෙම කිව්වා. මම කිව්වා ඇයි
මම ඉගෙනුවේ නෛතික පුද්ගල ඔස ඒක දන්න ඒක ඕකේ සර් මම ඕකේ නම් මිනිස්සු මේකත් ඒක තමයි. ඔන්න බලන්න ළමයා අතරමං වෙච්ච විදි පවුනේ. ළමයා අහිංසකයි. තේරුණාද? කියන්නේ එයා ඒක ගණන් ගත්තේ නෑ. එයා ඒක ලියාගත්තේ මේ වගේ දෙකක් විතර. ඒ නිසා මම කියන්නේ ඒ උදාහරණයක් තියාගන්න. ඒ දක්ෂ කොල්ලෙක් ගැන මම ඔය කිව්වේ. එයා ඉතින් විශ්වවිද්‍යාලේ ගියා. ඒක වෙනම කතාවක්. නමුත් එයා අර මිස්ටේක් එක නිසා ලකුණක් දෙකක් අහිමි කරගත්තා. තේරුණාද? ඒ නිසා මේ සෑම නමක්ම සමාන අර්ථ ගෙන දෙන සෑම පදයක්ම මතක තියාගන්න. නෛතික පුද්ගල භාවය, නීතිමය පුද්ගලිකත්වය, නෛතික පැවැත්ම, සංස්ථා පුද්ගලිකත්වය, ලීගල් කෝපරේට් පර්සනැලිටි. මේ කියන්නේ කෙටියෙන් කිසියම් ව්‍යාපාරයකට ව්‍යාපාරයේ නමින් නීතිය හමුවට ප්‍රවේශ වීමට ඇති හැකියාව. කිසියම් ව්‍යාපාරයකට තම ව්‍යාපාරයේ නමින් නීතිය හමුවට ගමන් කිරීමේ හැකියාව. නීතිය හමුවට යනවා කියන එක තේරුම ව්‍යාපාරයේ නමින් බාහිර පාර්ශවයකට විරුද්ධව නඩු පවරන්න. හෝ බාහිර පාර්ශවයක් වෙතින් ව්‍යාපාරයේ නමට එරෙහිව නඩු පැවරුම් ලබන්න. තිරයි එච්චරයි. ව්‍යාපාරයේ නමින් නීතිය හමුවට යනවා කියන එක තේරුම ව්‍යාපාරයේ නමින් බාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට එක්ක නඩු පවරන්න. එක්ක බාහිර පුද්ගලයෙක් හෝ ආයතනයක් වෙතින් ව්‍යාපාරේ නමට විරුද්ධව නඩු පැවරුම් ලබන්න ඇති අයිති. තේරුණාද? දැන් ඔයාලා අපි ස්වභාවික පුද්ගලයෝනේ දරුවනේ. අපි ස්වභාවික පුද්ගලයෝ. ඒ නිසා මට පුළුවන් මගේ නමින් ඔයාලගේ නමට විරුද්ධව නඩුවක් පවරන්න. ඔබට පුළුවන් මගේ නමට විරුද්ධව නඩු දාන්න. ඒක සාමාන්‍යයි. දැන් මෙතන තියෙන්නේ සමහර ව්‍යාපාර සංවිධාන නම් තියෙනවා. අපි තුමු සීමා සහිත අප්සරා සමාගම. මේ සමාගම නමින් නඩු කියන්න පුළුවන්. මගේ නමින් නඩු කියන්න පුළුවන් වගේ. දෙකම සමානයි. හැබැයි දෙන්නෙක් නේ. මම ස්වභාවික පුද්ගලෙක්, සීමා සහිත අප්සරා සමාගම ස්වභාවික පුද්ගලෙක් නෙවෙයි. එයා නීතිමය පුද්ගලෙක්. නීතිය නිර්මාණය කළ පුද්ගලෙක්. තේරෙනවද කොයි වෙනස? රයිට්. එතකොට සලමන් එදිරිව සීමා සහිත සලමන් සහ සමාගම නැමැති සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නඩු තීන්දුව අනුව සනාතු මෙම සංකල්පයෙන් අදහස් වන්නේ යම් ව්‍යාපාරයකට හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් සහිතව. හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් සහිතව ව්‍යාපාරයේ නමින් නීති හමුවට පිවිසීමට ඇති හැකියාව. උච්චරයි. විභාගෙට ලියන්න තියෙන්නේ උච්චරයි. විභාගෙ මෙච්චර මේ මහ ප්‍රාණ අවශ්‍ය නැහැ. ඊට අර මං අර සිද්ධියෙන් පස්සේ මේ දෙපාරක විභාගයට ඇහුව මේක. නැවත ඇහුවු ලියන්න තියෙන්නේ ව්‍යාපාරයකට ව්‍යාපාරයෙන් නමින් නීති හමුවට ගමන් කිරීමට ඇති හැකියාවයි. ව්‍යාපාරයකට ව්‍යාපාර නාමයෙන් නීති හමුවට නැත්නම් අධිකරණ හමුවට ප්‍රවිෂ්ඨ වීමට ඇති හැකියාව. ඒක තමයි නෛතික පුද්ගල භාවය කියන්නේ. දැන් මේක සනාථ වෙන එක්තරා නඩු තීන්දුවකින්. මේක එන හැටි අපට අවශ්‍යයි මොකද ඇකවුන්ටිං වලටත් මේක සම්බන්ධ නිසා. ඒ තමයි බ්‍රිතාන්‍යයේදී සම්මත වන සුප්‍රසිද්ධ නඩු තීන්දුව. ඒ තමයි සලමන් එදිරිව සීමා සහිත සලමන් සහ සමාගම. සලමන් versus සලමන් and company limited කියන කේස් එක. නඩුව. මේකෙදි හිටිය සලමන්ල දෙන්නෙක් ළමයි. එක සලමන් කෙනෙක් තමයි හිමිකරු. එක සලමන් කෙනෙක් තමයි හිමිකරු. මෙයා හිමිකරු. අනිත් සලමන් සැපයුම්කරු. මෙයා හිමිකරු. මෙයා සැපයුම්කරු. එතකොට මෙයාගේ තමයි සමාගම. සීමා සහිත සලමන් සහ සමාගම. තේරුණාද? මේ හිමිකරුට අවශ්‍ය වුණා සමාගමක් පිහිටුවන්න. සමාගම නීතිගත කරන්න. හොඳට අහගන්න මේ කියන එක. මෙයාට අවශ්‍ය වුණා තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් වශයෙන් ස්වාධීනව නිදහසේ තීරණ ගනිමින් ක්‍රියාත්මක වෙන්න. මෙයාට අවශ්‍ය වුණා තනි පුද්ගලෙක් වශයෙන් තීරණ ගන්න. තේරුණා? ස්වාධීනව. හැබැයි සීමා සහිත සමාගමක් ලබන වරප්‍රසාද සීමා සහිත සමාගමක් ලබන අයිතිවාසිකම් භුක්ති විඳින්නත් ඕන.
හරියට රැවුල කැඳයි දෙකම බේර ගන්න ඕන වගේ අර කැඳ බොන සිද්ධියේදී. එහෙම දෙකම බේර ගන්න බෑනේ. නමුත් මෙයා දෙකම බේරගත්තා. මොකද මම දැන් කිව්වේ මෙයාට සීමිත සමාගමක වරප්‍රසාද ලැබෙන්නත් ඕනේ. භුක්ති විඳින්නත් ඕනේ. දැන් සමාගමක අයිතිකරු ගොඩක් ඉන්නවනේ ස්වාධීන නෑනේ. තනි පුද්ගල ව්‍යාපාරිකදී වගේ මෙයාට තනි මතයට ස්වාධීනව බිස්නස් එක කරගෙන යන්නත් ඕනේ. දැන් සමාගමක වරප්‍රසාද ලබන්න මෙයාට පොදු සමාගම පිහිටවන්න ඕනේ. පොදු සමාගම පිහිටවන්න බ්‍රිතාන්‍යයේ 7 දෙනෙක් ඕනේ. එදත් අදත් 7 දෙනෙක් ඕනේ. තව 6 දෙනෙක් සම්බන්ධ කරගත්තොත් මෙයාට තනියම තීරණ ගන්න බෑ. තනි ව්‍යාපාරයක් වාගේ ක්‍රියාත්මක වෙන්න බෑ. තේරෙනවද? එක අවශ්‍යතාවයක් සැපිරෙද්දී එක අවශ්‍යතාවයක් සැපිරෙන්නේ නැහැ. ඇයි? තනි ව්‍යාපාරයක් වශයෙන් ගියොතින් පොදු සමාගමක වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. පොදු සමාගමක් පිහිටුවොත් තව 6 දෙනෙක් එකතු වෙන නිසා තනි තීරණ මත තනි ව්‍යාපාරයක් වගේ යන්න බෑ. මේ දෙකම බේරගත්තේ කොහොමද? බේරගත්තේ මෙයා මේකට දාගත්තා මෙහෙම. එකක් ඔහු. දෙක බිරිඳ. තව දරුවන් 5යි. පොඩිම දරුවෝ නැතුව දරුවෝ 5 දෙනෙක් සම්බන්ධ කරගත්තා. මොකද වයස් සීමාවක් නැහැනේ. සමාගම් පනති කියලා නැහැ. සමාගමක් නීතිගත කරන්න මෙන්න මෙච්චර වයස් කාණ්ඩයක් නිසා දරුවෝ 5යි බිරිඳයි ඔව් 7 දෙනා. 7 දෙනා නෝනේ. 7 එක තමයි සීමා සහිත සලමන් සමාගම නීතිගත කරන්නේ. දැන් මොකද උනේ? දැන් මේ පවුලේ සමාජිකවරු මේගොල්ලෝ මෙයාගේ බිස්නස් එක නැගිලි ගහන්නේ. ඒ නිසා මෙයා තනියම තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් විදියට තීරණ අරගෙන ස්වාධීනව කරගෙන යනවා. හරිනේ. තනි පුද්ගල ව්‍යාපාරයක පහස ලැබෙනවා මෙයාට. තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීම හැකියාව ලැබෙනවා. ඒත් එක්කම නීති අනුව මේක සීමිත පොදු සමාගමන්නේ. පොදු සමාගමක වරප්‍රසාදත් ලැබෙනවා. ඔහොම කලක් කරගෙන යන අතරේ මේ බාහිර සලමන් මෙයා නම මෙසේම මෙයා සප්ලයි කෙනෙක් අවශ්‍ය භාණ්ඩ සපයනවා මේ මාස සපයනවා ඊළඟ මාසේ ගන්න ණය පදනම යටතේ. ඔහොම කලක් කරගෙන ගිහිල්ලා මොන හරි හේතුවක් ඊළඟට මේ සමාගමේ මුළු ප්‍රාග්ධනයක වැදගත්ම දේ මුළු ප්‍රාග්ධනයෙන් 99%ක්ම හොඳ ප්‍රාග්ධනයෙන් 99%ක්ම මෙයාට අයිති වුණා. මේගොල්ලන්ට 100%යි. එහෙම තමයි 100% තියෙන්නේ. මුළු ප්‍රාග්ධනයෙන් 99%ක්ම මෙයා හිමි කරගත්තා. බිරිඳටත් දරුවන්ටත් දුන්නේ 100%යි. දැන් සමාගම් පාඩම කර දෙවොත් තේරෙයි සමාගම් නීතිය අනුව සමාගමක ඡන්ද බලය කියන්නේ අයිතිකරුවන්ට ඡන්ද බලය ලැබෙන්නේ මිලදී ගන්න කොටස් ප්‍රමාණය අනුව. මම කොටස් එකක් ගත්තොත් ඡන්ද 1යි. 10ක් ගත්තොත් ඡන්ද 10යි. 100ක් ගත්තොත් ඡන්ද 100යි. තේරෙන කතාව. දැන් මේ ක්‍රමයේදී ඡන්ද බලය ගත්තත් මෙයාගේ තීරණ තමයි ජය ගන්න. ඡන්දයක් විමසන්නොත් මේ දරුවෝ 5 දෙනයි බිරිඳයිට තියෙන ඡන්ද 100%යි. ඒ නිසා කොහොමත් මේ දරුවන්ට බිරිඳට මෙයාව අභිභාවයන්න බෑ. එහෙනම් මෙයාගේ තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙසින් තනි මතය අනුව ස්වාධීනව ක්‍රියාත්මක වීම හැකියාව ලැබුණා. කලකට පස්සේ මේ ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. බංකොලොත් වෙද්දී කියන්නේ සියලුම වත්කම් අහිමිලා යනවා. බංකොලොත් වෙද්දී මෙන්න මෙයා මේ බාහිර සලම සැපයුම් කරු පවුම් 20000ක් ණයට සපයලා තියෙනවා. ඒ කියන්නේ පවුම් 20000ක් එන්න තියෙනවා. තම සැපයුම් වලට. ඊළඟට මේ හිමිකරුවා පවුම් 10000ක් ණය සපයලා තියෙනවා. ඒ ණය මොකද සමාගමක ආයෝජකයින්ට දෙආකාරයකින් ආයෝජනය කරන්න පුළුවන්. එකක් කොටස් මිලදී ගැනීමෙන් ආයෝජනය කරන්න පුළුවන්. ඒක එයා කොටස් හිමිය. එකක් ණය දීලා ණය සැපයුම් කරොක් වෙන්න පුළුවන්. කොටස් වල දෙවුවම සමාගම විසුර හැරීමේදී ආපසු ලැබෙන්නේ. ණයක් දුන්නොත් ගිවිසගත කාලය අවසානයේ ණය ආපසු ලැබෙනවා. තේරුණානේ? මේ සමාගම බංකොලොත් වෙනවා. අයිතිකාර සලමන් ප්‍රාග්ධනයට අමතරව ණයක් දීලා තියෙනවා පවුම් 10000ක්. බාහිර සලමන් පවුම් 20000ක වහන සපයලා එයාට සමාගමෙන් ඉවන්න තියෙනවා.
දැන් බංකොලොත් තුනට මේ සමාගමේ තියෙන සුන්බුන් ස්ක්‍රේප් එළුව කියලා කියන්නේ. සුන්බුන් ඉතුරු වෙච්ච ආයුධ මෙවලම් වෙන්න පුළුවන්, හිස් භාජන වෙන්න පුළුවන්. ඒ වගේ ඒ ටික විකුණලා පවුම් 6000ක් ගන්න පුළුවන්. පවුම් 6000. හරිද? සමාගම බංකොලොත් සැපයුම් කරුවට 20000ක් ලැබෙන්න තියෙනවා. ඒ වගේම අයිතිකාර සලමන්ට 10000ක් ලැබෙන්න තියෙන ණය වශයෙන්. අයිතිකාර සලමන අරයට යෝජනා කරනවා මමත් 10000ක් දීලා තියෙන ණය. දැන් මට ප්‍රාග්ධන හම්බෙන්නෙම නැහැ. බරත් අපි ඒ නිසා අපි දෙන මේ 6000 3000 මේ දාගමු. අරය කියනවා එහෙම බෑ. සීමා සහිත සලමන් සහ සමාගම. සීමා සහිත සලමන් සහ සමාගම කියන්නේ ඔබයි ව්‍යාපාර දෙකම එකයි. ඇයි හේතුව? සීමා සහිත සලමන් සහ සමාගමේ මුළු ප්‍රාග්ධනයෙන් 99%ක්ම දරන්නේ ඔබයි. ඉතුරු 1% පවුලයටයි. පවුලයත් ඔබේ. ඒගොල්ලෝ මේ ව්‍යාපාරට පැත්තවත් බලන්නේ නැහැ. ඒ නිසා සලමන් සහ සමාගම ඔබයි දෙකම එක්කෙනයි. මමයි බාහිර කෙනා. ඒ නිසා මේ පවුම් 6000ම මගේ 20000 ණය හෙලව වෙන දීපන්. මෑකට කැමති නැහැ. මෙයා කිව්වේ මමත් ණය හිමියෙක්, උඹත් ණය හිමියෙක්. හරි උඹ වගේ මමත් ණය දීලා තියෙනවා. උන්ට මං දැන් තර්ක දෙකම තියාගන්න. මේ අයිතිකරුවා කියන මමත් ණය හිමියෙක්. ඇයි? ප්‍රාග්ධනට අමතරව 10000ක් දීලා තියෙනවා. උඹත් ණය හිමියෙක්. උඹ බහන්න සපයලා තියෙනවා. අපි ඒ නිසා මේක දෙකට බෙදාගමු. එයාගේ තර්කය. මෙයා කියන නෑ එහෙම බෑ. උඹයි සමාගම දෙකම එකයි. මොකද සමාගමේ මුළු ප්‍රාග්ධනෙන් 99%ක්මයි උඹටයි. ඒ නිසා මේක මම තමයි බාහිර කෙනා. මටයි මේක දෙන්න ඕන. සමාගමයි උඹයි දෙන්නම එක්කෙනයි. එතකොට මේ ප්‍රශ්නේ මොකද වෙන්නේ? දිග වාදයක් බවට පත් වෙනවා. දුර දෙක යනවා. මොකද උසාවිය වෙන මේක සිද්ධ කරන්නේ. උසාවිය ගිහිල්ලා බාහිර සැපෙවුම් කරුවන සලමන් නඩුවක් පවරනවා මෙයාට. කාටද? අයිතිකාර සලමන්. ඒ තීන්දුව තමයි සලමන්. මේ නඩුව දාපු කෙනා මුලින් ඉන්නේ සලමන් versus එදිරිව සීසා සලමන් සහ සමාගම. දාලා අර තර්ක දෙක උසාවිය කියනවා. තමන්ගේ නීතිය කිරු මාර්ගයෙන්. අයිතිකාර සලමන් කියනවා මෙයා ණය දීලා තියෙනවා මම ණය දීලා තියෙනවා. මේක දෙක බෙදා ගන්න ඕන. මෙයා කියනවා මේ සමාගමයි මේ දෙන්නම එක්කෙනෙක්. ඒ නිසා මටයි මේක අයිති. ඔබ හිතන්නේ මේ නඩු තීන්දුවේදී අධිකරණය පිළිගන්නේ නැත්තේ කාගේ තර්කයේද? අයිතිකාර සලමන්ගේද? බාහිර සලමන්ගේද? මොකක්ද හිතෙන්නේ? අයිතිකරුවගේ නේද? නැහැ. බාහිර සලමන්ගේ නේද? ඒත් නෑලම. මේ දෙන්නගේම තර්ක ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරලා මේ නඩුව ප්‍රකාශනපත් කළේ කොටින් හැම් කියන විනිශ්චයකාරවරයා. කොටින් හැම් කියන විනිශ්චයකාරවරයා කොටින්ම තීන්දුවක් දුන්නා. කොටින් හැම් කියන විනිශ්චයකාරවරයා කොටින්ම තීන්දුවක් දුන්නා. මොකද තීන්දුව? බල දෙන්නගේම තර්ක වැරදි. අපි පිළිගන්නේ නැහැ. හේතුව මොකද්ද? සීමා සහිත සලමන් සහ සමාගම කියලා සමාගමන් නීතිගත කරාම ඒකේ ප්‍රාග්ධනයේ ඇති 99%ද 50%ද කියලා වැඩක් නැහැ. හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් ඒ සමාගමට තියෙනවා. ඒ නිසා සමාගමයි සලමුණු දෙන්නම එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ. මෙයාගේ තර්ක බින්ද. ඊළඟට මෙයාට මේ පවුම් 6000ම ලැබෙන්න ඕනේ. මොකද හේතුව මේ දෙකම එකයි. කියන තර්ක බින්ද. ඒත් එක මෙයා කියනවා උඹත් ණය හිමියෙක් මමත් ණය හිමියෙක්. අපි දෙන්නට මේක අයිති. අධිකරණ ඒකත් බින්ද. පිළිගත්තේ නැහැ. අධිකරණ කියන්නේ මුලින්ම ණය ගෙවනකොට ගෙවන්නේ බාහිර ණය. මුලින්ම ගෙවන්නේ බාහිර ණය. පසුව තමයි අභ්‍යන්තර ණය ගෙවන්නේ. එහෙනම් මේ පවුම් 6 දැන් මුලින්ම බාහිර ණය කියන්නේ මේ බාහිර සැපයුම් කරුවට ගෙවන්න ඕනේ. ගෙවල ඉතිරියක් වුණොත් මෙයාට පුළුවන්. දැන් ඉතිරියක් නැහැනේ මෙතන. ඒ තර්ක මත පවුම් 6000ම හම්බුනේ කාටද? බාහිර සැපයුම් කරුවටයි. අමතක කරන්න එපා. බාහිර සැපයුම්කාර සලමන්ට 6000 ලැබුණට එයා අධිකරණයේ එයාගේ තර්කෙ දිනුවේ නැහැ. එයාගේ තර්කෙ ප්‍රතික්ෂේප වුණා. එයාගේ සමාගමයි මේ දෙකම එකයි කියලානේ. අන්න එදා තමයි එංගලන්ත අධිකරණය වෙනුවෙන් කොටින් හැම් විනිශ්චයකාර ප්‍රකාශ කළේ මේක සමාගම් පනත යටතේ නීතිගත කරලා තියෙනවා. සමාගම් පනත යටතේ නීතිගත කළපු නිසා හිමිකරුවන්ගෙන් වෙන් වූ මේ තියෙන හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් මේ සමාගමට තියෙනවා. එහෙනම් 99%ක ප්‍රාග්ධන අයිතියක් ගත්තත් මේක සංස්ථාපනය කරපු නිසා මේ අයිතිකාර සලමන් බිරිඳ දරුවෝ කියන සමාජිකයන්ගෙන් වෙන් වූ පැවැත්මක් මේ සමාගමට තියෙනවා. ඒ නිසා මේ සමාගමයි මේ දෙන්නේ. තේරෙනවද? ඔන්න අර ව්‍යාපාර ගිණුම් කරනදී ඔබ ඉගෙන ගන්නවා
ගිනුම් කරන ඒකක සංකල්පය කියලා concept එක. business entity concept කියලා එකක්. නැත්නම් භූතාර්ථ සංකල්ප කියන්නේ තෝකමයි. අන්නේ සංකල්ප කොට නැගෙන්නේ මෙන්න මේ තීන්දුව හරහා. ඔබ ගිනුම් කරන ඉගෙන ගන්න ආයතනික සංකල්පයේ එන්නේ ඉපදෙන්නේ මෙන්න මේ තීන්දුව හරහා. තේරෙනවද? මේ තීන්දුව තමයි ලෝකෙට විවෘත කිව්වේ යම් ව්‍යාපාර සංවිධානයක් සංස්ථාපනය කරනවා නම් අපි දැන් ඉගෙන ගත්ත විදිහට සංස්ථාපනය කරනවා නම් හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ලැබෙනවා. ඒ කියන්නේ හිමිකරුවෝයි ව්‍යාපාරය දෙකක්. හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්ම. හිමිකරුවෝයි ව්‍යාපාරය දෙකක් නම් මේ අයිතිකරුවෝ මිය ගියත් මේ ව්‍යාපාරේ තියෙනවා. ඒ දෙකක් නේ අදාළ නැහැ නේ. අයිතිකරුවෝ බංකොලොත් වුණත් මේ ව්‍යාපාරේ තියෙනවා. අයිතිකරුවෝ මෙන් අයින් වෙලා ගියත් ඉවත්ව ගියත් ව්‍යාපාරේ තියෙනවා. හැබැයි මේ දෙකම එක වුණා නම් මොකද වෙන්නේ? හිමිකරු මිය ගියත් ව්‍යාපාරෙත් මැරෙනවා. එහෙමනේ මේක එහෙම වෙන්නේ නැහැ. හිමිකරුන් වෙනු පැවැත්මක් තියෙනවා. පැවැත්මක් සහිතව ව්‍යාපාරේ නමින් නීති යමුට යන්න පුළුවන් කියලා පෙන්නවා. අන්න එතනින් තමයි ඔය ගිනුම් කරන ඒකක සංකල්ප එළියට එන්නේ. අපි මේ කියන නෛතික පුද්ගල භාවය එළියට එන්නේ. පැහැදිලිනේ? එහෙනම් මේ නඩු තීන්දුව අනුව කිසියම් ව්‍යාපාර සංවිධානයක් සංස්ථාපනය කළොත් හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් සමග ඒ ව්‍යාපාරෙන් නමින් නීති හමුවට ගමන් කිරීමට නෛතික හැකියාවක් ලැබෙනවා. එයයි නෛතික පුද්ගල භාවය කියන්නේ. ඒතර ඕක වැදගත් ඊළඟ කතන්දරේ බලන්න. මෙය හිමිවීමට නම් මොකද්ද? නෛතික පුද්ගල භාවය හිමිවීමට නම් ඕනෑම ව්‍යාපාරයක් සංස්ථාපනය කර තිබිය යුතුයි. ඕනෑම ව්‍යාපාරයක් සංස්ථාපනය කර තිබිය යුතුයි. අන්න වැදගත්ම දේ. මේ නෛතික පුද්ගල භාවය නිකම්ම හම්බෙන්නේ නැහැ. සංස්ථාපනය කරන්න ඕනේ. එහෙනම් සංස්ථාපනය නොකරන දැන් ශරිකෝ හිතන්න. තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර දෙකටම මේ ගුණාංගය හම්බ වෙන්නේ නැහැ. ඈත් වෙන්නේ නැහැ. තේරුණානේ? තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර දෙකම සංස්ථාපනය නොකරන නිසා මේ ගුණාංගය හිමි වෙන්නේ නැහැ. එහෙනම් සංස්ථාපනය කළොත් අනිවාර්යයෙන්ම නෛතික පුද්ගල භාවය ලැබෙනවා. මේ සංකල්පය තුල ප්‍රධාන ලක්ෂණ කීපයක් අන්තර්ගත වී ඇත. දැන් මතකයි නෛතික පුද්ගල භාවය කොහොම නම් මේ නෛතික පුද්ගල භාවය කියන නිර්වචනය අංග සම්පූර්ණ නිර්වචනයක් කරන්න ඔබ මූලිකාංග දෙකක් ඇතුළත් කරන්න ඕනේ. මොනවද දෙක? හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්ම. හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්ම. අනිත් එක මොකද්ද? ව්‍යාපාරයේ නමින් නීති හමුවට ගමන් කළ හැකි බව. තේරෙනවනේ? අනික තේරුම් ගන්න මේ ඉස්සෙල්ලා නෛතික පුද්ගල භාවය කියන එක තුල කොටස් දෙකක් තියෙන. එකක් තමයි හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්ම. හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්ම තියෙනවා. මේ පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? ව්‍යාපාරයේ නමින් නීතිය හමුවට. තේරුණාද? නෛතික පුද්ගල භාවය කියන සංකල්පයේ මූලික හරයන් දෙක. මොකද්ද? හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් තියෙනවා. ඒ කියන්නේ හිමිකරුව ඉවත් වුණත්, මිය ගියත්, බුන්නත් වුණත් ව්‍යාපාරේ තියෙනවා. ව්‍යාපාරේ වෙහිලා යන්නේ. ඊළඟට ව්‍යාපාරේ නමින් නීති හමුවට යන්න පුළුවන්. මේ ගුණාංග දෙක ලැබෙන්න මොකද්ද වෙන්න ඕනේ? සංස්ථාපනය වෙන්න ඕනේ. සංස්ථාපනය කියන එක දන්නවා කිසියම් ව්‍යාපාර සංවිධානයකටම විශේෂිත වූ නීතියක් යටතේ විශේෂයෙන් නම් කළ බලාධිකාරයක් තුළ සංවිධාන වර්ගයේ ලේඛනගත කර පිහිටුවේ. එහෙනම් සංස්ථාපනය කළොත් නීතිමය පුද්ගල භාවය ලැබෙනවා. ඒක තුළ මෙන්න මේ ගුණාංග දෙක තියෙනවා. කියන එක තේරුම් ගන්නට ඕනේ. පැහැදිලිනේ? ඊළඟට මේකේ මේ නෛතික පුද්ගල භාවය කියන සංකල්පයේ තුල මූලික ලක්ෂණ කීපයක් අන්තර්ගතලා තියෙනවා. එකක් තමයි අපි දැන් කිව්වක මෙච්චර බාහිර පාර්ශවයන්ට එරෙහිව නඩු පැවරිය යුත්තේ ව්‍යාපාරයේ නමින් මිස හිමිකරුවන්ගේ නමින් නොවන බව. බාහිර පුද්ගලයෙකුට හෝ ආයතනයකට විරුද්ධව අපර නඩුවක් දාන්න වුණොත් අපි නඩු පවරන්නේ කොහොමද? අපේ ව්‍යාපාරයේ නමින්. තේරුණාද? හිමිකරුවන්ගේ නමින් නෙවෙයි. දැන් මම සීමිත සමාගමක හිමිකරුවෙක් නම්
මට මගේ සමාගමට වෙච්ච අලාභහානියක් පියව ගන්න වන්දියක් ගන්න මම යම් කෙනෙකුට විරුද්ධ නඩු දානවා එයාගේ නමට මම දානවා දාන්නේ මගේ නමින් නෙවෙයි සමාගම නමින්. දෙවෙනි එක තමයි බාහිර පාර්ශ්වයක් විසින් ව්‍යාපාරේ නමට එරෙහිව පමණක් නඩු පැවර යුතු බව. බාහිර පක්ෂයකට මොන හරි ප්‍රශ්නයක් විසඳ ගන්න අපිට නඩු දානවා දාන්නේ අපේ හිමිකරුන්ගේ නම් වලින් නෙවෙයි කලමනාකරුන්ගේ නම් වලින් නෙවෙයි ව්‍යාපාරේ නමට එරෙහිව. ඒක තමයි මූලික ලක්ෂණය. තුන්වෙනි එක තමයි සියලු නිශ්චල දේපල ව්‍යාපාරේ නමින් අත්පත් කරගත යුතු බව. දැන් මේ ව්‍යාපාර නාමය නීතිමය පුද්ගලයෙක් නේ. නීතියෙන් නිර්මාණය කළ පුද්ගලයෙක්. ස්වභාවික පුද්ගලයෙක් නෙවෙයිනේ. දැන් මම ස්වභාවික පුද්ගලයෙක්. මගේ නමින් උසාවියේ නඩු දාන්න පුළුවන්. නමුත් සීමා සහිත අප්සරා සමාගම කියන එක ස්වභාවික පුද්ගලයෙක් නෙවෙයිනේ. නමුත් ඒ නමින් නඩු දාන්න පුළුවන්. අන්න තේරෙනවද? ජීවමාන බව පෙන්눔 කරනවා. එනමුදු ජීවමාන නැහැ. එනමුදු ජීවමාන නැහැ. නීතියෙන් නිර්මාණය කළ පුද්ගලෙක් එයා. තේරෙනවද? එහෙමනම් කොහොම හරි නීතිය විසින් නිර්මාණය කළ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා නමින් තමයි දේපල ගන්න ඕනේ. අයිතිකරුවන්ගේ නමින් කළමනාකරු නමින් බෑ. එහෙනම් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ රථවාහන ගන්න ඕනේ ව්‍යාපාරේ නමට. 4. බැංකු ගිණුම් විවෘත කිරීම ව්‍යාපාරේ නමින්ම කළ යුතු බව. නෛතික පුද්ගල භාවයේ තියෙනවා නම් බැංකු ගිණුම් විවෘත කරන්නේ ව්‍යාපාරේ නමින්මයි. සීමා සහිත සලමන සහ සමාගම උදාහරණයක් වශයෙන් ඒ නමින් තේරෙනවද? අයිතිකරුවන් නම් වලින් බෑ. ඊළඟට පස්වෙනි එක හිමිකරුවන් මේ යාම උමතු වීම වැනි හේතු මතද ව්‍යාපාරේ පැවැත්මට හානියක් නොවි ඉදිරියට ක්‍රියාත්මක යුතු බව. හිමිකරුවෝ මිය ගියත් උමතු වුණත් බංකොලොත් වුණත් පැවැත්මට හානියක් නැහැ. ව්‍යාපාරي දිගටම ක්‍රියාත්මක වෙනවා. ඔය වගේ මූලික ලක්ෂණ කීපයක් මේ සංකල්පේ තියෙනවා. ඊළඟට නෛතික පුද්ගල භාවය හා සබැඳිව වැදගත්ම දෙයක් කියනවා. නීතිමය පුද්ගල භාවයේ ප්‍රායෝගික වැදගත්කම්. ප්‍රායෝගික වැදගත්කම්. මෙහිදී ව්‍යාපාරයේ නමින් නීති හමුවට යා යුතු බැවින් හිමිකරුවන්ට නීතිමය නිදහසක් හිමි වන බැවින් එවැනි නීතිමය නිදහසක් ඇති පරිසරයක් තුළ වැඩි ආයෝජකින් පිරිසක් තුළින් විශාල ප්‍රාග්ධනයක් රැස් කර ගනිමින් මහා පරිමාණිකෝ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. තේරුණාද? මේ නෛතික පුද්ගල භාවය නිසා හිමිකරුවන්ට වැඩි නීතිමය නිදහසක් ලැබෙනවා. කොහොමද? යම් බාහිර කෙනෙක් යම් ගැටලුවක් විසඳ ගන්න නඩු දාන්නේ හිමිකරුවන්ගේ නම් වලින් නෙවෙයි. ව්‍යාපාරේ නමට. දැන් මම උසාවියේ පෙනී සිටින කවුද? ව්‍යාපාරේ. ව්‍යාපාරේ කියලා ගොඩනැගිල්ලක් කියන්න බෑනේ. එහෙනම් ව්‍යාපාරේ නියෝජනය කරන කල්පනාකරුවෙක් ලේකම්වරයෙක් වගේ කෙනෙක් යනවා. එකොනීති නිලධාරිය යනවා. ලීගල් ඔෆිස් යනවා. හිමිකරුවෝ යන්නේ නැහනේ. අපේ නම් වලට නම් නඩු දැම්මනම් හිමිකරුවන්ගේ නම් වලට නඩු දැම්මනම් අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? අපිට සිදුවන උසාවිය යනවා. අර මකුණු කරන බංකුල වාඩිලා ඉන්න වෙනවා. සෑහෙන කාලයක් අපිට නාස්ති කරන්න වෙනවා. අපේ පෞද්ගලික වැඩ ව්‍යාපාර කාර්ය නවත්තන්න වෙනවා. අනික අවුරුදු ගානක් අපිට උසාවිය ගිහලා පෙනී සිටින්න වෙනවා. තේරෙනවද? දඩුවම් ලැබෙනවා. සමහරට අපිට සිරගත වෙන්න වෙනවා. විශාල වන්දි මුදලක් ගෙවන්න වෙනවා. ප්‍රශ්න ගොඩයිනේ. දැන් මේ ප්‍රශ්න අපර නැහැ. මොකද මම ව්‍යාපාරේ හිමිකරුවෙක් නම් සමන් වරදක් කරලා තිබුණා උනත් මට නඩු දාන්නේ නැහැ. මං නිදහස්. ඒ නිසා ව්‍යාපාරේ හිමිකරුවන්ට නීතිමය නිදහසක් ලැබෙනවා. ඒ ව්‍යාපාරේ නමින් නඩු දාන්න නිසා හිමිකරු උසාවියේ පෙනී සිටින්න දඩ ගෙවන්න වන්දි ගෙවන්න දෙයක් නැහැ. හිරේ ඉන්න දෙයක් නැහැ. ඒ නිසා හිමිකරුවන්ට නීතිමය නිදහසක් හිමි වෙනවා. අන්නේ නීතිමය නිදහස නිසා මෙවැනි පරිසරයක් තුළ වැඩි ආයෝජකයන් පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. තේරුණාද? ඒ නිසා ඔවුන් තුළින් විශාල ප්‍රාග්ධනයක් රැස් කරලා මහා පරිමාණිකව ව්‍යාපාරයකට පවත්වන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මම වැදගත්ම සංකල්ප දෙකක් නැවත මතක් කරනවා. ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර බිහිවීමට බලපාන මූලික සංකල්ප දෙකක් අපි දැන් කළා. මතකද? එකක් නෛතික පුද්ගල භාවය. අනිත් එක මොකද්ද? මොකද්ද අනිත් එක? අපි ඉස්සෙල්ලා පාඩම් එකේදී කතා කරා. අනිත් එක සීමිත වගකීම. එහෙමනම් ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර බිහි වෙන්නේ.
මහා පරිමාණ ව්‍යාපාර බිහි වෙන්නේ. මහා පරිමාණ ව්‍යාපාර බිහි කිරීමට දායක වන සංකල්ප දෙකයි. එකක් තමයි නෛතික පුද්ගල භාවය. නෛතික පුද්ගල භාවය. අනිත් එක තමයි සීමිත වගකීම. හරිද? ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර බිහි කරන්න දායක වන මූලික සංකල්ප දෙකයි. නෛතික පුද්ගල භාවය, සීමිත වගකීම. කොහොමද වෙන්නේ? මේ දෙකෙන්ම විශාල ආයෝජකයන් පිරිසක් ආකර්ෂණය කරගන්නවා. මේ දෙක නිසාම කොටස් නිකුත් කිරීමක් වැනි අවස්ථාවකදී කොටස් මිලදී ගන්න විශාල ආයෝජකයන් පිරිසක් ඉක්මනින්ම එනවා. පොර කරනවා. තේරෙනවද? ඒ නිසා විශාල ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. එහෙනම් විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත්තා කියන්නේ මොකද්ද? මහා පරිමාණෝ ව්‍යාපාර කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. තේරෙනවද? විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත්තා කියන්නේ පැහැදිලිවම මහා පරිමාණෝ ව්‍යාපාර කටයුතු ඉෂ්ට කරනවා. එහෙමනම් ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර බිහි වෙන්න ඍජුව බලපාන සංකල්ප දෙකයි. නෛතික පුද්ගල භාවයේ සීමිත වගකීම. බලපෑම එකාකාරයි. බලපෑම සමානයි. මේ දෙක නිසාම ආයෝජකව ආකර්ෂණය වෙනවා. මතක තියාගන්න, ආයෝජකව ආකර්ෂණය වෙනවා. මේ දෙක නිසාම ආයෝජකයින් ආකර්ෂණය වෙනවා. ආයෝජකයින් ආකර්ෂණය වෙනවා. විශාල පිරිසක්. ඒ නිසා විශාල පිරිසකගෙන් විශාල ප්‍රාග්ධනයක් රැස් කරලා මහා පරිමාණෝ බිස්නස් කරලා සාර්ථක වෙන්න පුළුවන්. දැන් තමයි අපි වටිනාම දේ කියන්නේ මොකද්ද? විශාල ආයෝජකයන් පිරිසක් ආකර්ෂණය වෙන්නේ ඇයි? නෛතික පුද්ගල භාවය නිසා. ඒ මොකද්ද? ඔවුන්ට ලැබෙන නීතිමය නිදහස නිසා. නීතිමය නිදහස නිසා. එතකොට සීමිත වගකීම නිසා විශාල ආයෝජකයන් පිරිසක් ආකර්ෂණය වෙන්නේ ඇයි? හේතුව තමයි ඔවුන්ට තියෙන අඩු අවදානම නිසා. අඩු අවදානම නිසා. මෙන්න මූලික හරයන් දෙක. එකක් අඩු අවදානම, එකක් නීතිමය නිදහස. තේරුණාද? කොහොමද තියෙන මේක සමරයිස් කරලා? නෛතික පුද්ගල භාවය නිසා හිමිකරුවන්ට වැඩි නීතිමය නිදහසක් ලැබෙනවා. ඇයි? එයාලගෙන මෙන්න අඩු දාන්නේ. එයාට උසාවි ගිහිල්ලා රස්ತೆ අඩු වෙන්න වෙන්නේ නැහැ. එයාට හිරේ ඉන්න වෙන්නේ නැහැ. දඩ ගෙවන්නේ නැහැ. ඒ නීතිමය නිදහසක් ඇති පරිසරයට කැමතියි. ඒ නිසා මම වුණත් එවැනි නීතිමය නිදහසක් තියෙන නෛතික පුද්ගල භාවයේ හිමි ව්‍යාපාරයකට ගිහිල්ලා මුදල් ආයෝජනය කරන්න කැමතියි. ඒ නිසා විශාල ආයෝජකයන් පිරිසක් ගෙන්නගෙන විශාල ප්‍රාග්ධනයක් රැස් කරගෙන මහා පරිමාණෝ බිස්නස් කරන්න පුළුවන්. ඊළඟට සීමිත වගකීම නිසාත් ආයෝජකෝ විශාල පිරිසක් ආකර්ෂණය කරගෙන ඒ තුලින් විශාල ප්‍රාග්ධනයක් රැස් කරලා ඒ තුලින් මහා පරිමාණෝ ව්‍යාපාර බිහි කරන්න පුළුවන්. ඒ මොකක් නිසාද? ඔවුන්ගේ අඩු අවදානම නිසා. ඒගොල්ලන්ගේ අවදානම අඩුයි. ලිමිටඩ් ලයබිලිටි නිසා. ඇයි හේතුව? ව්‍යාපාරයේ බංකොලොත් වුණොත් ඒ ව්‍යාපාරේ නොපියවූ ණයතුරුස් නැත්නම් නොපියවූ බැරකම් පියවීමට මෙයාලා දායක වෙන්නේ යම් සීමාවක් දක්වා පමණයි. කොටසින් සීමිත වගකීම් විදිනම් මෙලදී ගත්ත කොටස් වල නාමික අගයත් පමණයි. අපේන් සීමිත වගකීම නම් අප වූ සීමාවත් එක්ක පමණයි. තේරුණාද? ඉන් එහාට තමන්ගේ පෞද්ගලික ධනය කප කරන්නේ. තමන්ගේ පෞද්ගලික ධනය ආරක්ෂා වෙනවා. එනංගේ පෞද්ගලික ධනය ආරක්ෂා වන අඩු අවදානමක් සහිත ව්‍යාපාරයක මුදල් ආයෝජනය කරන කවුද අකමැති? ඒ තර්කයේ මත එහෙනම් මේකටත් විශාල පිරිසක් වෙන්නගෙන විශාල ප්‍රාග්ධනයක් රැස් කරගෙන මහා පරිමාණෝ ව්‍යාපාර කරන්න පුළුවන්. දැන් පැහැදිලිද කියන්නේ? මේවා හරි කලාත්මක. මේ හැම දෙයකම තියෙන ආර්ට් එකක් අපර මතක තියාගන්න. අමාරු නෑ. සීමිත වගකීම නිසා ආයෝජකයන්ගේ අවදානම අඩු වෙනවා. ඒකට කැමතියි. ඒ නිසා වැඩි පිරිසක් ගෙන්නගෙන ඒගොල්ලන්ගේ ලොකු ප්‍රාග්ධනයක් රැස් කරලා මහා පරිමාණු බිස්නස් කරන්න පුළුවන්. නීතිමය පුද්ගල භාවය නිසා හිමිකරුවන්ට නීතිමය නිදහස තියෙනවා. මොකද ඒගොල්ලන්ගෙන් මේ කවුරු නඩු දාන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කැමතියි. ඒ නිසා විශාල පිරිසක් ඒ නිසා ආකර්ෂණය කරගෙන විශාල ප්‍රාග්ධනයක් තුලින් මහා පරිමාණු බිස්නස් කරන්න පුළුවන්. පැහැදිලිද? අඛණ්ඩ පැවැත්ම මූලික සංකල්පවල ඊළඟ වැදගත් සංකල්පය අඛණ්ඩ පැවැත්ම. අවිච්ඡින්න පැවැත්ම කියලාත් මේකට කියනවා. දිගින් දිගටම පැවැත්ම කියලාත් කියනවා. නිත්‍ය සන්තතික හැකියාව කියලාත් කියන විභාගයට අවිල්ලත් තියෙන මේ ටර්ම් එක. නිත්‍ය සන්තතික හැකියාව. perpetual succession capacity.
perpetual succession capacity නැත්නම් going concern කියලාත් කියනවා. දැන් අඛණ්ඩ පැවැත්ම කියන්නේ මොකද්ද? කෙටි කාලීන පැවැත්මද සදාකාල පැවැත්මද? නැත්නම් කෙටි කාලීන පැවැත්මද දීර්ඝ කාල පැවැත්මද? අඛණ්ඩ පැවැත්ම කියන්නේ මම උග අහනවා පන්ති කාමරවල ළමයිගෙන්. කෙටි කාලීන පැවැත්මද දීර්ඝ කාල පැවැත්ම. ළමයි පැන්න ගමන් කියන දීර්ඝ කාල පැවැත්ම කියලා. වැරදි. කෙටි කාලීන පැවැත්මද සදාකාලික පැවැත්මද? අඛණ්ඩ පැවැත්ම. සදාකාලික පැවැත්ම නේද? එහෙම තමයි ළමයි කියන්නේ. සදාකාලික පැවැත්මක් නෙවෙයි. එහෙනම් මේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ මොකද්ද? කෙටි කාල පැවැත්මද කියන්න බෑ. දන්නේ නැහැ. දීර්ඝ කාල පැවැත්මද ඒත් කියන්න බෑ. අපිට හිතා ගන්න බෑ. දන්නේ නැහැ. සදාකාල පැවැත්මද ඒත් කියන්න බෑ. කොහොමද ලෝකේ යම් දර්ශනයන් අනුව ලෝකෙ කිසිම දෙයක් සදාකාල නැහැනේ. නේ? එතකොට මොකද්ද මේ කියන්නේ? අමුතුම එකක්. මේ කියන්නේ සදාකාල පැවැත්මක් ගැනවත් නෙවෙයි. දිගු කල් පැවැත්මක් ගැනවත් නෙවෙයි. කෙටි කල් පැවැත්මක්. මුලින්ම අපි අන්න ඒක බ්‍රේන් වොෂ් එක දාගන්න. නැත්නම් අපේ ඔලු ගෙඩිවල අපි තැන්පත් කරගන්නනේ උපකල්පිත දේවල්. දිගු කල් පැවැත්ම වගේ එකක්. එහෙම එකක් නෑ. ඒ තුනම වැරදි. හිමිකරුවන්ගේ අවෑමෙන්. අපි කෙටියෙන් දාලා අවෑමෙන් කියන්නේ මොකද්ද? එක්ක හිමිකරුව මිය ගියාම. එක්ක හිමිකරුව බංකොලොත් වුණාම. එක්ක හිමිකරුව උමතු වෙලා ව්‍යාපාරේ ඉවත් වෙලා යනවා. එක්ක හිමිකරුව ඉල්ලාස්සල ඉවත් වෙලා. මේ අවෑමෙන් කියන්නේ හිමිකරුවන්ගේ අක්‍රියතාව කියන එක. හිමිකරුවන් අහිමිවීම කියන එක. හිමිකරුවන්ගේ අවෑමෙන් තියෙන මේ යාම එක මුන්නක් වීම නැති වියත් වීම කියලා වරද්ද දැම්මනේ. අවෑමෙන් ව්‍යාපාර කටයුතු නතර නොවි. අන්න නතර නොවි. ව්‍යාපාර කටයුතු නතර නොවි. නතර නොවි. අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා. අන්න වැදගත්ම දේ තමයි අවිනිශ්චිත අනාගත කාලයක් දක්වා ක්‍රියාත්මක වීම. එහෙනම් මේ අඛණ්ඩ පැවැත්ම කියන්නේ මොකද්ද? අවිනිශ්චිත වූ අනාගත කාලයක්. අවිනිශ්චිත වූ අනාගත කාලයක් කියන්නේ අපිට කියන්න බැරි තරම් කාලයක්. ඒක තප්පර ගාණක් වෙන්න පුළුවන්. ඉදිරි විනාඩි ගාණක් වෙන්න පුළුවන්. ඉදිරි පැය ගාණක්, මාස ගාණක්, දින ගාණක් වෙන්න පුළුවන්. ඉදිරි වර්ෂ ගණනාවක් වෙන්න පුළුවන්. තේරෙනවද කතාව? ඒ වගේ අපි මේකෙන් කියන්නේ අඛණ්ඩ පැවැත්ම කියන එකෙන් නැවත නැවත අපි අදහස් කරන්නේ දීර්ඝ කාලීන පැවැත්ම නෙවෙයි. සදාකල් පැවැත්ම නොවේයි. මොකද්ද? හිමිකරුවන්ගේ ඇවෑමෙන්. හිමිකරුවෝ මිය ගියාම හෝ ඉවත් වීම වෙන අවස්ථාවක ව්‍යාපාර කටයුතු නතර වෙන්නේ නැතුව අවිනිශ්චිත වූ අනාගත කාලයක්. කියන්න බැරි තරම් කාලයක් ව්‍යාපාරේ පවතිනවා. දැන් තනි පුද්ගල ව්‍යාපාරයකින් පටන් ගන්නකො. මම තනි පුද්ගල ව්‍යාපාරයක් කරගෙන යනවා. මම මිය යනවා. මොකද වෙන්නේ? මගේ ව්‍යාපාරය ඉවරයි. ඒ ව්‍යාපාරේ බිරිඳ කරගෙන යනවා කියන්නේ ඒක මගේ නෙවෙයි, ඒක බිරිඳගේ ව්‍යාපාරය. ඒක මගේ තාත්තා කරගෙන ඒක මගේ නෙවෙයි තාත්තගේ. එහෙම මේ හැදෙන්නේ. තේරෙනවද? එහෙම තමයි සාමාන්‍ය ලෝකේ හැමදේම ක්‍රියාත්මක වෙන්නේ. මම මිය ගියාට පස්සේ මගේ ව්‍යාපාරය ඉවරයි. මගේ තාත්තා එක කරගෙන යන්න පුළුවන් මට වඩා හොඳට. ඒක තාත්තගේ ව්‍යාපාරය මිස මගේ ව්‍යාපාරයක් නෙවෙයි. තේරුණානේ? මේක කියන්නේ ඒකයි හිමිකරුවෝ මිය ගියත් ඉවත් වෙලා ගියත් ව්‍යාපාර කටයුතු අනහිටින්නේ නැහැ. අක්‍රිය වෙන්නේ නැහැ. කියන්න බැරි තරම් කාලයක්. අවිනිශ්චිත කාලයක් දක්වා ඒක නීත්‍යානුකූලව වසනකම් වහන්න පුළුවන්. නීත්‍යානුකූලව වසා දැමීමක් කරනකම් ව්‍යාපාරේ ක්‍රියාත්මකයි. ඒක තමයි අඛණ්ඩ පැවැත්ම කියන්නේ. පැහැදිලිනේ? මෙය හිමිවන්නේ ඉතිස්සෙල්ලා. ඔබ හිතන්නේ X සහ Y කියලා ව්‍යාපාර දෙකක් තියෙනවා. X කියන ව්‍යාපාරේට අඛණ්ඩ පැවැත්ම තියෙනවා කියලා හිතන්නේ. Y කියන එකේ අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඔබ වුණත් ණයක් දෙන්න කැමති මොකටද? ණයක් දෙනවනම් ප්‍රාග්ධනයේ යොදවන්න කැමති මොකටද? අඛණ්ඩ පැවැත්මක් ඇති එකටයි. නැති එකට ඔබ සල්ලි යොදවලා ඒක එක්කෙනෙක් හරි මිය ගියව මොකද වෙන්නේ? ව්‍යාපාරේ වැරෙනවා. Taman තිබුණ අය හම්බෙන්නේ නැහැ. අඛණ්ඩ පැවැත්මක් තිබේ නම් එක්කෙනෙක් මිය ගියාට ප්‍රශ්නයක් අනිත් අය කරනවා. ඔක්කොම මිය ගියේ තව කවුරු හරි විල කරනවා. ඒ නිසා පැවැත්ම ස්ථාවරයි. ඒ නිසා අපට ඒ ණය ලබා ගන්න පුළුවන්. ඒ නිසා අඛණ්ඩ පැවැත්ම කියන එකටත් අර නෛතික පුද්ගල භාවය වගේම ලොකු ආකර්ෂණයක් තියෙනවා. මෙය හිමිවන්නේ සංස්ථාපනයක් කරනු ලබන නීතිමය පුද්ගල භාවයක් සහිත ව්‍යාපාර සංවිධාන සඳහා පමණයි. අන්න මෙය හිමිවන්නේ සංස්ථාපනයක් කරනු ලබන නීතිමය පුද්ගල භාවයක් සහිත ව්‍යාපාර සංවිධාන සඳහා පමණයි. මේක වැදගත්ම දේ මොකද්ද? සංස්ථාපනයක් කරන. මතක තියාගන්න ලේසි. මේ එකිනෙකට එක සම්බන්ධ මේ අද කරන සංකල්ප. කිසියම් ව්‍යාපාර සංවිධානයකටම ආවේනික වූ නීතියක් යටතේ ඊට අදාළ රාජ්‍ය බලාධිකාරියක් තුල සංවිධාන වර්ගයේ ලේඛනගත කර
නීත්‍යානුකූලව පිහිටීම තමයි සංස්ථාපනය කිව්වේ. එහෙම සංස්ථාපනය කළොත් නීතිම පුද්ගල භාවයක් ලැබෙනවා. හරිද? එහෙම ලැබුණොත් අඛණ්ඩ පැවැත්මක් ලැබෙනවා. එහෙනම් උදාහරණයක් වශයෙන් සීමා සහිත සමාගම්, රාජ්‍ය දෙපාර්තමේන්තු, සමුපකරව මේ ඔක්කොම සංස්ථාපනය කරනවා. මේ ඔක්කොම සංස්ථාපනය කරන නිසා නීතිමය පුද්ගලයෙක් වශයෙන් සලකනවා. ඒ කියන්නේ හිමිකරුවෝ මිය ගියාට ඉවත් වුණාට ව්‍යාපාරය වෙහෙන්නේ නැහැ. තේරුණානේ? ඒ නිසාම මේගොල්ලන්ට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි සංකල්ප තුනක් තියෙනවා. බද්ධ සංකල්ප තුන. මොකද්ද? පළවෙනි එක සංස්ථාපනය. එක සංස්ථාපනය. සංස්ථාපනය කළොත් එයා නෛතික පුද්ගලයෙක් වෙනවා. නෛතික පුද්ගල භාවයේ තියෙනවා. නෛතික පුද්ගල භාවය ලැබුණොත් අනිවාර්යයෙන්ම අඛණ්ඩ පැවැත්ම තියෙනවා. අඛණ්ඩ පැවැත්ම තියෙනවා. තේරුණානේ? සංස්ථාපනය කළොත් නෛතික පුද්ගල භාවය තියෙනවා. ඒක ලැබුණොත් අඛණ්ඩ පැවැත්ම තියෙනවා. සංස්ථාපනය කරන නිසා හිමිකරුවන්ගෙන් වෙන්නු පැවැත්ම මතකනේ. සලමන් ඉදිරිව සලමන් සහ සමාගම තීන්දුව පැහැදිලි කළා. සංස්ථාපනය කළොත් හිමිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් සහිතව ව්‍යාපාරයේ නමින් නීති හමුරු ගමන් කරන්න පුළුවන්. මොකද ඒක වෙන්නේ නෛතික පුද්ගල භාවය. තියෙනවා නම් පැවැත්මත් අඛණ්ඩයි. ඇයි? මේ කියන්නේ හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් නේ. මතකනේ? හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් තියෙනවා. ඒ වගේම මොකද්ද? ව්‍යාපාරයේ නමින් නීති හමුරු යන්න පුළුවන් භාවයක් තියෙනවා. එහෙමනම් හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්ම කියන එක තේරුම මොකද්ද? හිමිකරුවෝ මිය ගියාට ව්‍යාපාරෙ මියන්නේ. හිමිකරුවෝ ඉවත් වුණාට ව්‍යාපාරේ නවතින්නේ. එහෙනම් අඛණ්ඩ පැවැත්ම. එහෙනම් මේ සංකල්ප තුන එකට අත්වල බෙදගෙන එකට ගමන් කරන සංකල්ප තුන. ඒ මේ සංකල්ප තුනම එකවර ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙනවා නම් ක්‍රියාත්මක නොවේ නම් මේ තුනම ක්‍රියාත්මක වෙන්නේ. මේ තුනම බද්දලා තියෙනවා. පැහැදිලිනේ? ඊළඟ සංකල්පය තමයි ස්වාමිත්වය. නැත්තම් හිමිකම. නැත්තම් අයිතිය. OWNER ownership. ස්වාමිත්වයටම කියන අපි හිමිකම අයිතිය කියලා. යනු යම් ව්‍යාපාරයක ප්‍රාග්ධනයට යම් පාර්ශවයක් දායක වීමෙන් එකී ව්‍යාපාරයේ වත්කම් වලට හිමිකමක් එකී පාර්ශවය විසින් ලබාගෙන ඇති තත්ත්වයක. වත්කම් වලට හිමිකමක් අරගෙන තියෙන තෝරන. දැන් ඔබ දන්නවා ව්‍යාපාරවලට යම් යම් අය යම් යම් ආකාරයෙන් සම්බන්ධ වෙනවා. උනාට හැමදෙනාම හිමිකරුවෝ නොවේ. හැමදෙනාම හිමිකරුවෝ නොවේ. හොඳට මතක තියාගන්න ව්‍යාපාර හිමිකරුවෙක් නම් ඒ හිමිකරුවා තුළින් විද්‍යාමාන වන ලක්ෂණ කීපයක් අපට බලාගන්න පුළුවන්. ව්‍යාපාරික අයිතිකරුවෙක් නම් අයිතිකරුවා තුළ දකින්න පුළුවන් ලක්ෂණ. එකක් තමයි එයා ව්‍යාපාරයට අරමුදල් යොදවනවා. ඒ අරමුදල් සඳහා ව්‍යාපාරයෙන් ප්‍රතිලාභ ලබනවා. ලාභ භුක්ති විඳිනවා. ඒ අරමුදල් සඳහා එයාගේ අරමුදල් වලින් බිහිවන වත්කම් වලට එයාට අයිතිය ලැබෙනවා. දැන් හිමිකරුවනේ අරමුදල් යොදවන්නේ. සල්ලි යොදවන්නේ. සල්ලි වශයෙන් තියෙන්නේ නැහනේ. ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍ර, වාහන, කම්හල්, ගබඩා බවට පත් වෙනවා. පැහැදිලිනේ? එහෙනම් අපේ සල්ලි වලින් අපේ ප්‍රාග්ධන සල්ලි වලින් තමයි ඒ වත්කම් බිහිවුනේ. එහෙනම් ඒ වත්කම් කාටද අයිති? අපිටයි අයිති. එහෙනම් හිමිකරුවෝ නම් වත්කම් වලට අයිතියක් යාපාන. තේරුණාද? ඒක මේ කිව්වේ දැන් එහෙම හිමිකරුවන්ට වත්කම් වල අයිතියක් යාපාන මාර්ග කීපයක් තියෙනවා. නමුත් අපි උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේදී අවධාරණය කරන්නේ ප්‍රධාන ක්‍රියාමාර්ගය විතරයි. දැන් ව්‍යාපාරයක් ඉදිරිපිට ගිහිල්ලා අපි භාවනා කරනවා සති මාස ගානක්. හිමිකාරත්ව ලැබෙනවද? එහෙම ලැබෙන්නේ නැහැ. ව්‍යාපාරයක් ඉස්සරහට ගිහිල්ලා අපි නොනවත්වා සතියක් දෙකක් තිස්සේ අඬනවා. ගිනස් වාර්තාවක් තබමින්. හිමිකාරත්ව දෙනවද? හිමිකාරත්ව දෙන්න යවයි අංගොඩ පිස්සෙක් කියලා. නැත්නම් ව්‍යාපාරයත් එක්ක අපි හැමදාම ගනුදෙනු කරනවා. දිනකට වාර කීපයක් ව්‍යාපාරයට යනවා. එහෙම දිගු කලක් ගනුදෙනු කරනකොට ඒ ව්‍යාපාරය අයිතියක් හම්බ වෙනවද? එහෙම අයිති වෙන්නේ නැහැ. කොහොමද අයිති වෙන්නේ? හිමිකම ලැබෙන්නේ කොහොමද? ලැබෙන්නේ ප්‍රධානම ක්‍රමය මොකද්ද? ප්‍රාග්ධනයට දායක වෙන්න.
ප්‍රාග්ධනයට කිසියම් දායකත්වයක් දෙන්න ඕන. දෙවෙනි ක්‍රමයක් තියෙන්නේ මොකද්ද? කීර්ති නාමය. ප්‍රාග්ධනයේ වෙනුවට තමන්ගේ කීර්ති නාමය යොදවන්නත් පුළුවන්. දැන් මම කීර්තිමත් කෙනෙක් නම් මම කිසියම් ව්‍යාපාර සංවිධානයක හිමිකරුවෙක් වශයෙන් බද්ධ කරගන්නවා කියන්නේ ඒ ව්‍යාපාරයට මොකද වෙන්නේ? ප්‍රතිලාභ රැසක් ගලාගෙන එනවා. ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය වැඩි වෙනවා. විශාල පිරිසක් ගනුදෙනුකරන ඉදිරිපත් වෙනවා. ඉල්ලුම වැඩි වෙනවා. විකුණුම් ආදායම ඉහළ යනවා. ලාභ වැඩි වෙනවා. ඇයි මේ කීර්තිමත් කෙනා නිසා. තේරෙනවද? ඒ නිසා මට පුළුවන් කීර්ති නාමය යොදවන්න පුළුවන්. සල්ලි වලින්ම 7-5ක්වත් යොදවන්නේ නැහැ. කීර්ති නාමයේ දෙවොත් මට අයිතියක් ලැබෙනවා. වත්කම් වලින් මට අයිතියක් හම්බ වෙනවා. එහෙම නැත්නම් පවුලේ උරුමේ. දැන් තාත්තගේ ව්‍යාපාරය තාත්තා මිය ගියන් පස්සේ ලැබෙන්නේ බිරිඳට සහ දරුවන්ටනේ. අපි තාත්තා අන්තිම කමිටි පත්‍රයක් ලාස්ට් විල් එකක් ලියලා තියෙනවා. මම මිය ගියොත් මේ දේපල මගේ පුතාට බාර දෙන්න කියලා. එහෙම වුණොත් අනිවාර්යයෙන් මේ නීත්‍යානුකූල උරුමයක් අනුව පුතාට හම්බ වෙනවා. එහෙම නැතුව මිය ගියත් අම්මයි අනිකුත් සහෝදරයෝ කියන මේක අපිට එපා මෙයාට තමයි මේක හරිය මේක මල්ලිට හරියන්නේ. පවුලේ බාලයට. උරුමය. ඒ වගේ දෙමාපිය උරුමයනුත් හිමිකාරත්වය ලැබෙනවා. ඔය මොන ක්‍රමේ ලැබුණත් ප්‍රධාන ක්‍රියාමාර්ග වශයෙන් අපි දකින්නේ මොකද්ද? ප්‍රාග්ධන දායක වීම. එහෙනම් ඒකයි යම් ව්‍යාපාරයක ප්‍රාග්ධනයට යම් පාර්ශවයක් දායක වීමෙන් එකී ව්‍යාපාරයේ වත්කම් වලට හිමිකමක් එකී පාර්ශවය හිමි කර තිබේ නම් ඒක තමයි හිමිකාරත්වය කියන්නේ. අයිතිය කියන්නේ. මෙහෙම හිමිකාරත්වය ලැබුණම එක එක ව්‍යාපාර හිමිකරුවන්ගේ සංයුතිය සැකැස්ම සංයුතිය වෙනස්. මෙන්න සාරාංශ කරලා තියෙන ඔබ විසින් ෂෝට් නෝට් එකක් ගහලා ඔලුවට ගන්න ඕන දෙයක් අපි මේක කරලා දීලා තියෙන ඔබට. ව්‍යාපාරයේ අවම සංඛ්‍යාව උපරිම සංඛ්‍යාව. හරිනේ? ව්‍යාපාරයේ අවම සංඛ්‍යාව උපරිම සංඛ්‍යාව. පළවෙනි එක තමයි තනි පුද්ගල ව්‍යාපාරය. හරිම අමාරුද නෑ. හරිම ලේසි. අවම එක්කෙනා උපරිමෙත් එක්කෙනා. එක්කෙනා ඉන්නේ එක්කෙනා. සීමා රහිත අවුල් ව්‍යාපාර. ලංකාවේ තියෙන මේ වර්ගයේ විතරයි සීමා රහිත අවුල් ව්‍යාපාර අවම දෙන්නෙක් ඕනේ. උපරිම 20යි. 2යි 20 අතර. හිමිකාරත්වය බෙදලා යනවා. 3 සීමා සහිත පෞද්ගලික සමාගම්. අවම එක්කෙනයි දෙක නෙවෙයි. පරණ නීතිය තමයි දෙක. දැන් අලුත් නීතිය එක්කෙනයි. උපරිමේ 50යි. ඊළඟට සීමිත පොදු සමාගම්. ඒත් එහෙමයි. අවම එක්කෙනයි. අවම එක්කෙනයි උපරිමයක් නැහැ. ඕන ගාණක් ඉන්න පුළුවන්. දැන් කලින් සමාගම් නීතියේ 82 සමාගම් නීතියේ පෞද්ගලික සමාගමක් නම් දෙන්නෙක් ඕනේ. පොදු සමාගමක් නම් 7 දෙනෙක් ඕනේ. දැන් එහෙම නැහැ. එක්කෙනාට පුළුවන් ආරම්භ කරන්න දෙකම. හැබැයි පොදු සමාගමේ උපරිමයක් නැහැ. ඕනනම් කොටස් සීම 100,000 ගණනක් වුණත් ඉන්න පුළුවන්. ඊට පස්සේ සීමා සහිත සමුපකාර සමිති. අවම 10යි ඒත් උපරිමයක් නැහැ. ඕන ගණනක් ඉන්න පුළුවන්. රාජ්‍ය සංස්ථා වල එහෙම කියන්න බෑ. මොකද මේ රජයේ සංවිධානයේ පොදු අංශයේ සංවිධානයේ අයිති රජයේ සතුයි. පොදුයි. තේරෙනවද? රජයේ දෙපාර්තමේන්තුව ඒත් එහෙමයි. අයිති රජයේ සතුයි. පළාත් පාලන ආයතන ඒත් එහෙමයි. අයිති රජයේ සතුයි. එහෙනම් මෙන්න මේ තුනටම අදාළව තමයි මෙන්න මේ තුනටම අදාළව තමයි අයිති රජයේ සතුයි කියන්නේ. පැහැදිලි? ඊළඟ සමිති සංවිධාන. ලාභයේ මුල් කර නොගත් සංවිධාන මතකයිනේ. ලාභයේ මුල් කර නොගත් සංවිධාන වල අයිතිය සමාජිකයින් සතුයි. ඒගොල්ලෝ ගමේ දානවා මරණාධාර සමිතිය සමාජිකව සතුයි. ක්‍රීඩා සංගමයක් දාන ඕගොල්ලෝ ගමේ සමාජිකයන් සතුයි. එතන ඔක තමයි සාරාංශ හිමිකාරත්වය. පැහැදිලිනේ? අපි ඊළඟ සංකල්පයට යමු. සංවිධානය කිරීම. ඕගනයිසින්. දැන් අපි ඉදිරියේදී අපේ සිලබස් එකේ මම හිතන්නේ වටිනාම පාඩම් එකකේ වශයෙන් මම සැලකන්නේ කළමනාකරණය. කලට මනාවට වැඩ කිරීමට ජීවිතයටයි ව්‍යාපාරවලටයි දෙකටම පුරුදු කරන පාඩම. කළමනාකරණය. ඒ කළමනාකරණයේදී අපි කතා කරන ප්‍රධාන කළමනාකරණ ශ්‍රීත 4ක් තියෙනවනේ. planning, organizing, leading, controlling. ඒකෙදි අපි organizing කියන එක පුරුල්ල කතා කරනවා. දැන් මෙතන එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ. දැන් ව්‍යාපාර සංවිධානවලට අවශ්‍ය මූලික දැනුමක් වශයෙන් අපි කෙටි පොඩි පැහැදිලි කිරීමක් කරනවා. දැන් ව්‍යාපාරයක හිමිකරුවෝයි කළමනාකරුවෝ දෙගොල්ලක් නෙලම. ව්‍යාපාරික අපි සාමාන්‍යයෙන් කියන්නේ ව්‍යාපාරික හිමිකාරත්වය
කළමනාකරණයෙන් වෙන් වෙලා තියෙනවා. මොකද හිමිකරුවම කළමනාකරුව වෙන අවස්ථා තියෙනව නැතුව නොවේ. ගොඩාක් අවස්ථාවල වෙන්නේ හිමිකරුවන් වෙනුවෙන් කළමනාකරණ ක්‍රියාවලිය භාරව කළමනාකරුවපත් වෙනවා. වැටුපට වැඩ කරන කළමනාකරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ උගත්කම, පළපුරුද්ද, හැකියාව, කීර්තිනාමය, විශේෂ දැනුම හැම අතින්ම අයිතිකරුවන්ට ඉස්සරහින් ඉන්නවා. ඒ නිසා කළමනාකරුවෝ කළමනාකරණ තනතුරට පත් කරගෙන ඒගොල්ලන්ට වැටුප් සහ දීමනා ගෙවලා ඒගොල්ලන්ට තනිකර කළමනාකරණ ක්‍රියාවලිය බාර කරනවා. හිමිකරු අයින් වෙනවා ඒකේ. මොකක්ද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ කරන්නේ ආයතනික අරමුණු නිවැරදිව ළඟා කරගත හැකි වන අයුරින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා සීමිත සම්පත් වඩාත් ප්‍රශස්ත ආකාරයට මෙහෙයවමින් එහා සම්බන්ධ විවිධ තීරණ ගැනීමත් තීරණ ක්‍රියාත්මක කිරීමත් සංවිධානය ලෙස ඇඳින්නේ. මෙය කළමනාකරණ තුලින් සිදුවේ. ඉහළ සිට පහළට විවිධ තනතුරු ඇති කර ඒවාට යම් යම් බලතල පවරා දෙමින් සංවිධාන කටයුතු සිදු කරයි. එමනම් මේ කියන්නේ මොකද? ඕනම ව්‍යාපාරයක දරුණ අපි දන්නවා එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය කරනවා, එක්කෝ සේවා නිෂ්පාදනය කරනවා. අපි ඒක තමයි කිව්වේ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය කියලා. ඕනම ව්‍යාපාරයකට මෙහෙයුම් ක්‍රියාවලියක් තියෙනවා. ඔපරේෂන්ස් ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ මෙහෙයුම් ක්‍රියාවලියේ මූලික අංශ දෙක මොනවද? එක්කෝ භාණ්ඩ නිෂ්පාදනය, එක්කෝ සේවා නිෂ්පාදනය. ඒ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයේට සංවිධාන සතු සම්පත් සීමිතයි. සම්පත් සීමිතයි. අසීමිත නම් දිව්‍ය ලෝකයක්නේ. පුහුණු ශ්‍රම සම්පත වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය සම්පත වෙන්න පුළුවන්, යන්ත්‍රෝපකරණ සම්පත වෙන්න පුළුවන්, මුදල් සම්පත වෙන්න පුළුවන්, තොරතුරු සම්පත වෙන්න පුළුවන්. තේරෙනවද? ඒ වගේ සම්පත් සීමිත. එහෙනම් මේ සීමිත සම්පත් වඩාත් ප්‍රශස්ත ආකාරයට උපයෝජනය කරගන්න ඕනේ නිෂ්පාදන ක්‍රියාවලියට. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය ඉලක්කගත නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න බෑ. නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉලක්ක කළ සීමාවන්ට ළඟා වෙන්න බෑ. නිෂ්පාදන ක්‍රියාවලියෙන් අපි ඉලක්ක කළේ දිනකට ඒකක 1000ක්. දිනකට විකුණුම් ආදායම රුපියල් ලක්ෂයක්. එහෙමනේ. අන්නේ ඉලක්කගත සීමාවන්ට යන්න නම් මේ සීමිත සම්පත් මැනවින් කළමනාකරණය කරන්න ඕන. හසුරුවා ගන්නට ඕන. තේරෙනවද? එහෙනම් කළමනාකරුවෝ ඉන්නේ ඒකට තමයි. එහෙනම් කළමනාකරුවෝ තීරණ ගනිමින්, තීරණ වඩා හොඳ තීරණ ගනිමින්, ඒ තීරණ වඩා හොඳින් ක්‍රියාත්මක කරමින්, සීමිත සම්පත් මැනවින් මෙහෙයවමින්, කලට මනාවට හසුරුවමින්, කළමනාකරණයනේ කලට මනාවට හසුරුවමින් අඩුම සීමිත සම්පත් ප්‍රමාණයක් වැය කරලා උපරිම නිෂ්පාදන ධාරිතාවක් ලබා ගන්න ව්‍යාපාරේ සක්‍රිය වෙනවා. ඒක තමයි සංවිධානකරණය කියන්නේ. සංවිධානය කිරීම කියන්නේ ඒකයි. එහෙනම් සංවිධානය කිරීම කළමනාකරුවන්ගේ ඩියුටියක්. කළමනාකරුවන්ගේ රාජකාරියක්. තේරෙනවනේ? එහෙනම් ඒ කළමනාකරුවෝ ඒ සීමිත සම්පත් ප්‍රශස්තව කලට මනාවට හසුරුවීම තුළින් භාණ්ඩ සේවා නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව පවත්වාගෙන ගියාම සම්පත් නාස්තිය අනිවාර්යෙන් බැහැර වෙනවා. විකුණුම් සහ ලාභ ඉහළ යනවා. තේරෙනවද? ආයතනයේ නිෂ්පාදන ඵලදායීතාවේ වර්ධනය වෙනවා. බොහෝ වාසියක් වෙනවා. එහෙනම් ඒ දේ කරන්නේ කවුද? කළමනාකරුවෝ. ඒ සදා විවිධ තනතුරු ඇති කරනවා. උඩම අපි CEO කියන ප්‍රධාන විධායක නිලධාරී, ඊට පස්සේ ජෙනරල් මැනේජර්, සාමාන්‍ය අධිකාරී, ඊට පස්සේ මැනේජින් ඩිරෙක්ටර්, කළමනාකරණ අධ්‍යක්ෂක, ඊට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩලය, ඊට පස්සේ අංශභාර කළමනාකරුවෝ, සහකාර කළමනාකරුවෝ, ලිපිකරුවෝ, ගිණුම් ලිපිකරුවෝ, ඔහොම එනවා සෙට් එක ගන්න. මෙන්න මේ වගේ සංවිධාන සටහනක් නැත්නම් තනතුරු පද්ධතියක් හදාගෙන තමයි මේ සංවිධාන ක්‍රියාවලිය මෙහෙවන්නේ. පැහැදිලිනේ? අපි ඔක විස්තරාත්මක කොටස ඉස්සරහට පාඩමෙදී අපිට ටච් වෙනවා. අපි ඊළඟ එකකට යමු. ව්‍යාපාර සංවිධානවල මූලික සංකල්පයට අපි කතා කරන අවසාන සංකල්පය. අටවන සංකල්පය පාලනය, කන්ට්‍රෝල්. යනු කළමනාකරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවිධාන කටයුතු හිමිකරුවන් විසින් අධීක්ෂණය කර දුර්වලතා හඳුනා ගනිමින් ඒවා ඉවත් කිරීමට පිළියම් යෙදීම හෝ පිළියම් නිර්දේශ කිරීමයි. පැහැදිලිද? කළමනාකරුවන් විසින් ක්‍රියාත්මක කරනු ලබන සංවිධාන කටයුතු හිමිකරුවන් විසින් අධීක්ෂණය කරනවා. දුර්වලතා හඳුනා ගන්නවා. ඒවා ඉවත් කරන්න පිළියම් යෙදීම නිර්දේශ කිරීමක් කරනවා. ඒක තමයි පාලනය කියන්නේ. කවුද මේක කරන්නේ? හිමිකරු, අයිතිකරු. ඒ අනුව සංවිධානය කළමනාකරුවන් විසින්ද පාලනය අයිතිකරුවන් විසින්ද මෙහෙයුම් ලබන අන්තර් සබඳතාවයක් ඇති සංකල්ප දෙකක් බව පැහැදිලි වේ. එහෙනම්
කළමනාකරණ ක්‍රියාවලිය දියත් කරන්නේ කළමනාකරුවෝ. සංවිධානය කරනවත් කළමනාකරණ ක්‍රියාවලිය දියත් කරන්නේ කළමනාකරුවෝ. නමුත් පාලනකරණය දියත් කරන්නේ කවුද? අයිතිකරුවෝ. මේ සංවිධානකරණයයි පාලනකරණය අතර කිසියම් අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ කළමනාකරණ ක්‍රියාවලිය හොඳ වුණොත් එහෙම පාලන ක්‍රියාවලියත් පහසු වෙනවා. අනික ඉතින් පාලන ක්‍රියාවලිය හොඳ නම් කළමනාකරණ ක්‍රියාවලියත් හොඳ වෙනවා. එහෙමනම් මොකද්ද මේ පාලනය කියලා කිව්වේ? දැන් කළමනාකරුවෝනේ සංවිධානය කරනවා කියලා කිව්වේ. කවුරු වෙනුවෙන්ද කරන්නේ? අයිතිකරුවන් වෙනුවෙන්. අයිතිකරුවන් වෙනුවෙන් පෙනී සිටීමෙන් සීමිත සම්පත් පිළිබඳ තීරණ ගනිමින් ඒ තීරණ නිවැරදිව ක්‍රියාත්මක කරමින් සීමිත සම්පත් ප්‍රශස්ත ආකාරයෙන් හසුරවන ඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියක් අත්පත් කර ගැනීමට කවුද? කළමනාකරුවෝ. අයිතිකරුවෝ වෙනුවෙන් ඒක කරන්නේ. අමතක කරන්න එපා, අයිතිකරුවෝ වෙනුවෙන්. එසේනම් අයිතිකරුවන්ට පුළුවන් එයාලා වෙනුවෙන් මේ කළමනාකරුවෝ විසින් මැදිහත් වෙලා දියත් කරන මේ සංවිධානය කරන ක්‍රියාවලිය අධීක්ෂණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අයිතිකරුවෝ අපේක්ෂා කළ මට්ටමින්ම ක්‍රියාත්මක වෙනවද කියලා තහවුරු කරගන්න අධීක්ෂණය කරන්න පුළුවන්. නිරීක්ෂණය කරන්න පුළුවන්. කරලා යම් දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. හඳුනාගෙන ඒ දුර්වලතාවලට අයිතිකරුවන්ගේ බලය පාවිච්චි කරලා පිළියම් නිර්දේශ කරන්න පුළුවන්. පිළියම් යොදන්න පුළුවන්. ගොඩාක් වෙලාවට වෙන පිළියම් නිර්දේශ කිරීම. තේරෙනවද? ගොඩාක් වෙලාවට වෙන පිළියම් නිර්දේශ කිරීම. දැන් මම හිමිකරුවෙක් නම් මම වෙනුවෙන් පෙනී සිටින කළමනාකරුවා යම් කිසි තීරණයක් ගත්තා නම් ඒ තීරණය වැරදි නම් සාමාන්‍යයෙන් මම සෞම්‍ය කළමනාකරුවෙක් වශයෙන් එයාට මං පිළියම කියනවා මේක වැරදි, මේක මෙන්න මේ විදිහට නිවැරදි කරන්න කියලා මම නිර්දේශ කරනවා. නමුත් මම ටිකක් ටෆ් මැනේජර් කෙනෙක් නම් තද කළමනාකරුවෙක් නම් මම මගේ බලය පාවිච්චි කරලා මම එයාගේ තීරණය වෙනස් කරනවා. එයාගේ තීරණය මම මගේ බලයෙන් වෙනස් කරනවා. ඒ නිසා අයිතිකරුවන්ට බලය තියෙනවා. කළමනාකරුවෝ විසින් ඉටු කරන සංවිධාන ක්‍රියාවලියේ අඩුපාඩු නිරීක්ෂණය කරලා දැකලා ඒ අඩුපාඩු ඉවත් කරන්න පිළියම් ආදේශ කරන්න. නැත්නම් යෝජනා කරන්න බලය තියෙනවා. එහෙනම් ඒක තමයි අයිතිකරුවෝ කරන්නේ. එහෙනම් හිමිකරුවෝ නිතරම කරන්නේ පාලන කටයුත්ත, කළමනාකරුවෝ කරන්නේ සංවිධාන කටයුත්ත. පැහැදිලිනේ? උදාහරණ දැන් අපි මේ වන විට මේ ව්‍යාපාර සංවිධාන කියන දීර්ඝ පාඩමට අදාළ බේසික් කොටස ඔක්කොම කරා. නැත්නම් අත්තිවාරම දැම්මා. මම දකින්නේ ව්‍යාපාර සංවිධාන කියන්නේ දරුවනේ මන්දිරයක්, පැලස් එකක්. ඒ මන්දිරය ඉදි කරන ශක්තිමත් අත්තිවාරම ෆවුන්ඩේෂන් එක තමයි මූලික සංකල්ප කියලා කතා කරන්නේ. මොකද ඔබ දන්නවා ලොකු මන්දිරයක් සඳහා දීර්ඝකාලීනව ශක්තිමත් පවත්වගෙන යන හොඳ ෆවුන්ඩේෂන් එකක් ඕන. ඒ වගේ ව්‍යාපාර සංවිධාන කියන දිගු පාඩමේ පදනම තමයි මේ මූලික සංකල්ප වශයෙන් කතා කරන්නේ. මතකයිනේ මේ මූලික සංකල්ප මං මේ පාඩම් මේකක ආරම්භයේදී කිව්වා වගේම කෙලින්ම ඍජුවට ප්‍රශ්න අහනවා. සංස්ථා පුද්ගලිකත්වය යන්නේ කුමක් අදහස් කරන්නේද? නෛතික පුද්ගල භාවය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? නීතිමය පුද්ගල භාවයක් පවතින ව්‍යාපාරයක දැකිය හැකි මූලික ලක්ෂණ කවරේද? ඍජු ප්‍රශ්න කෙලින්ම අහනවා. ඒ වගේම කොටස සීමිත වගකීම යටතේ කොටසින් සීමිත වගකීම. ඊළඟට ව්‍යාපාර ලෝකේ මහා පරිමාණ ව්‍යාපාර බිහි කරන්න මේ ඇතැම් සංකල්ප ඍජුදායක වන ආකාරය. ඒ නිසා නිරන්තරයෙන් විභාගයේ ඉලක්ක කරලාමයි මම කළේ සහ ව්‍යාපාර සංවිධාන පාඩම තේරුම් ගැනීමේ ක්‍රියාවලිය පහසු කිරීම ඉලක්ක කරලා තමයි මේ මූලික සංකල්ප කරේ. අපි පුළුල්ව කතා කරා. මම හිතනවා හොඳ දැනුමක් ඔබ ලබා ගත්තා. ඔබ ඊළඟට අපි ඉදිරි පාඩම් වලදී මේ මූලික සංකල්ප භාවිතා කරමින් ව්‍යාපාර සංවිධාන ඊළඟ විශ්ලේෂණාත්මක කොටස් වලට යන්න බලාපොරොත්තු වෙනවා.